තර්කශාස්ත්‍ර විද්‍යාත්මක ක්‍රමයේ අප ගෙනියන පාඩම් මාලාවේ මීට කලින් ව්‍යුත්පන්න ඒකකය පිළිබඳව පාඩම් අපි ආරම්භ කරා. මේ මුල් අවස්ථාවේදී ව්‍යුත්පන්න භාවිතයේදී අදාළ වන අනුගත රීතීන් පිළිබඳව පැහැදිලි කිරීමක් කරා ඔබට මතක ඇති. ඒ රීතීන් පිළිබඳව කරපු පැහැදිලි කිරීම ඉතාමත් කෙටිවම කියලා අද දවසේ ව්‍යුත්පන්න සාධනය කියන කොටස සාධනය කියන ඒකකය ආරම්භ කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. දැන් අනුගත රීති 10 දැන්නමත් ඔබ දන්න වෙයි. පුනර්යෝජන රීතිය. ව්‍යුත්පන්නක පේලියක් වශයෙන් පවතින වාක්‍යයක් නැවත ලියන්න පුළුවන්. ද්විත්ව නිෂේධන රීතිය පවතින වාක්‍යයක් දෙවරක් නිෂේධනය කරලා ලියන්න පුළුවන්. මේ විදිහට හෝ මේ නිෂේධන ඉවත් කරන්න පුළුවන් ද්විත්ව නිෂේධන රීතිය. අස්ති ප්‍රකාර රීතිය. ව්‍යුත්පන්න පේලියක් වශයෙන් ගම්ම්‍ය වාක්‍යයක් තියෙනකොට ඒ පූර්වාංගයේ අපරාධ ගන්න පුළුවන්. නාස්ති ප්‍රකාර රීතිය. ව්‍යුත්පන්න පේලියක් වශයෙන් ගම්ම්‍ය වාක්‍යයක් තියෙනකොට අපරාංගයේ නිෂේධනය කියනකොට පූර්වාංග නිෂේධනය ගන්න පුළුවන්. සරල කිරීමේ රීතිය. ව්‍යුත්පන්නක පේලියක් වශයෙන් සංයෝජක වාක්‍යයක් තියෙනකොට ඒ සංයෝජක වාක්‍යයේ සංඝටකයන් වෙන් කරලා ලියන්න පුළුවන්. ආපත්‍ය කිරීමේ රීතිය. පවතින වාක්‍ය දෙකක් එකතු කරලා සංයෝජක වාක්‍යයක් හදන්න පුළුවන්. ආකලනය කිරීමේ රීතිය. පවතින වාක්‍යයකට වෙනත් ඕනෑම සංකේත වාක්‍යයක් එකතුකොට වියෝජක වාක්‍යයක් හදන්න පුළුවන්. නාස්‍ය ප්‍රකාර රීතිය. වියෝජක වාක්‍යයක් තියෙනකොට ඒක විකල්පයක නිෂේධනයේ තියෙනකොට අනිත් විකල්පය ලබා ගන්න පුළුවන්. ගම්ම්‍ය උභයගම්ම්‍ය රීතිය. ගම්ම්‍ය වාක්‍යයක් තියෙනකොට මෙවන් මේ පූර්වාංගය අපරාංගය වූ අපරාංගයේ පූර්වාංගය තවත් ගම්ම්‍ය වාක්‍යයක් තියෙනකොට උභයගම්ම්‍ය වාක්‍යයක් හදන්න පුළුවන්. උභයගම්ම්‍ය ගම්ම්‍ය රීතිය. උභයදී උභයගම්ම්‍ය දු මේ උභයගම්ම්‍ය වාක්‍ය ඊගම්ම්‍ය කිව්සා කිව්ගම්ම්‍ය පීනස වෙන් කරගන්න පුළුවන්. මේ රීතීන් 10 අපි පළවෙනි මේ වෙනකොට ඉතා පැහැදිලි කරලා තියෙනවා. ඔබට නැවතත් රීතීන් පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒ ශ්‍රවණය කිරීම තුළින් මේ රීතීන් පිළිබඳව යලිත් මතකය ඇති කරගන්න පුළුවන්. දැන් අද දවසේ ව්‍යුත්පන්න ක්‍රම. ව්‍යුත්පන්න ක්‍රමයන් ගැන කතා කරද්දී ව්‍යුත්පන්න ක්‍රම 3ක් තියෙනවා. සමහර මේ කාරණාව අධ්‍යයනය කරලා ඇති. අධ්‍යයනය කරන ව්‍යුත්පන්න ක්‍රම 3යි ඍජු ව්‍යුත්පන්න, වක්‍ර ව්‍යුත්පන්න සහ අසම්භාව්‍ය ව්‍යුත්පන්න කියලා. ඒ අනුව මේ ව්‍යුත්පන්න ක්‍රම තුනේදීම ඔය අනුගත රීතීන් මේ භාවිතා වෙන්නේ. ඒ ක්‍රමයන්ගේ තියෙන වෙනස කුමක්ද කියලා හඳුනාගෙන භාවිතා කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඒ අනුව අද දවසේ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඍජු ව්‍යුත්පන්න ක්‍රමයට අදාළව තර්ක සාධනය කිරීම. මේ පැත්තට මම අවධානය යොමු කරන්නේ ඍජු ව්‍යුත්පන්න ක්‍රමයේ සම්බන්ධයෙන්. දැන් අපි ඉස්සෙල්ලාම තර්කයක්. මුලින්ම කියනවා මේ තර්කයන් විභාගවල තර්ක දීලා සංකේත භාෂාවට පරිවර්තනය කරලා ඒ සංකේත භාෂාව පරිවර්තන වූ තර්කයන් තමයි ව්‍යුත්පන්න සාධනෙට යොදා ගන්න. ඒ නිසා සංකේත භාෂාවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් අවශ්‍යයි. ඒක ඔබ දැනටමත් අවබෝධය තියෙන වෙන්න පුළුවන්. නැත්නම් ඒ ලබාගත යුතුයි. ඉතින් මම ව්‍යුත්පන්න සාධනයේදී මම සංකේත මේ ප්‍රකාශන වශයෙන්මයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. සංකේතකරණය කරන ආකාරය මෙතන පැහැදිලි කරන්න යන්නේ නේ. අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉදිරියේදී අපිට සංකේතකරණය සම්බන්ධයෙන් වෙනත් පාඩමක් කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ වීඩියෝ මේවට සවන් දෙන්න ඔබට පුළුවන්. අපෙන් විවිධ අදහස් තියෙන පුළුවන් දක්වන්න පුළුවන් මේ සාර්ථක අසාර්ථක බව ප්‍රයෝජනක් තියෙනවා. තවත් මෙහි වර්ධනය වෙන්න ඕන මොන වගේ අංගද දැනගත් දේවල් මොනවද? ඔබට වඩාත් අවශ්‍ය වෙන විෂය ඒකකයන් තවත් වෙනගේ මොනවද මේවා අපිට දැනුවත් දෙන්න පුළුවන්. ඒක ගැන අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් සංකේතකරණය පිළිබඳව පාඩමක් මම වෙනම වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මොකද අපි මුල්වතාවට ව්‍යුත්පන්නයක් සාධනය කරන්න හොඳ දෙයක් යනොත් කියලා කරන්නේ මේ සංකේතකරණය කිරීම මත ලැබෙන තර්ක මෙන්න මේකයි කියලා. P ගම්මේ Q P එමනිසා Q. මේක නිකන් සරල ගත්තොත් අර සරලව තර්කයක් ගත්තොත් උඩ පනින්න නම් බීමට උඩ පනින්න නිසා බීමට වගේ තර්කයක් සංකේතකරණය කරපුවාම අපිට ලැබෙන්නේ මේ වගේ සංකේතකරණයක්. දැන් අපි මේක අර ඍජු ව්‍යුත්පන්න ක්‍රම. ඕනෑම ව්‍යුත්පන්නයක් ආරම්භ කරන්නේ මේ පළවෙනි පේළිය දක්වන්න. දක්වන්න කියලා මේ නිගමනය. මේක නම් කිව්. මේකන කිව්නේ ඕනම නිගමනය. හරි ඔන්න පළවෙනි පේළිය ලියන්න. ඕනෑම නොදන්න දරුවෙකුට නම් පුළුවන් පළවෙනි පේළිය ලියන්න. දක්වන්න කියලා නිගමනය ලියන්න. අනතුරුව
ඍජු ව්‍යුත්පන්න ක්‍රමෙදී මේ දක්වන්න කියු කියන්නේ ඇයි මේ දක්වන්න කියලා ලියන්නේ මේක තේරුමක් තියෙනවා. මෙන්න මේකයි අදහස. මෙම තර්කයේ නිගමනය ලෙස කියු ලැබී ඇත. මෙම තර්කයේ නිගමනය ලෙස කියු ලැබී ඇත. කියු ලැබුණේ කෙසේද යන්න දක්වන්න. කියු ලැබුණේ කෙසේද යන්න දක්වන්න. ඒකේ අද කොටස දක්වන්න කියු. දැන් අපි මේ ඉදිරියට යන්නේ කියු ලැබුණ ආකාරය කියු ඔප්පු වෙන මේ ගම්‍ය වෙන ආකාරය ඉදිරියට කරන්න යන්නේ රීතියෙන් යටත්. මෙන්න මේ රීතිය අනුව මේක ගැලපෙනවා කියන එක තමයි මේකේ අවසාන සරලම අදහස. දැන් පුතා මේක දක්වන්න කිව්ව. ඍජු ව්‍යුත්පන්න ක්‍රමය අපේ අපේක්ෂාව මෙච්චරයි. මේ නිගමනීය වශයෙන් මේ දාත් තියෙනවානේ වාක්‍යයක් මේ තියෙන. කිව්වනම් මේක නම් කියුනේ. ඒ නිගමනීය වශයෙන් තියෙන වාක්‍ය මේ දක්වන්න කියලා ලියන එක ඉදිරි පේලිකද අපි පෙන්නන්න. අපි ඉදිරි අවස්ථාවකදී මෙතන කිව්වරම් පෙන්නවා කියලා හිතන්නකෝ. පේලි වේම ඇවිල්ලා කිව් පෙන්නවා කියලා හිතන්නකෝ. මෙන්න මේ කිව්මාව ව්‍යුත්පන්න ඉවරයි. ව්‍යුත්පන්නයේ අවසන් වුණාට පස්සේ දක්වන්න කියන එක කවන්නු. අනිත් පේලි මේ ආකාරයෙන් ගන්නු. එතකොට සාධනයේ කොට අවසන් වූ ඍජු ව්‍යුත්පන්නයක දල ස්වරූපේ මේකයි. මෙන්න දක්වන්න මේක ලිව්වා. මෙන්න මේක අරන් පෙන්නවා. මේක අරන් පෙන්නවා. අනිවාර්යෙන් මේ තියෙන එකම මෙතන තියෙන්න ඕන කියලා වලට එතන. නිකම්ම ලියන්න බෑ. රීතියෙන් යටත් රීතියෙන් ගලපලා මේ අරන් පෙන්වී යුතුයි. right. දැන් අපි ඊයම ව්‍යුත්පන්නය අනුව දක්වන්න කිව්. දැන් ගන්න. මේ කිව් මෙරම් පෙන්වන්න අවයවයන් දෙකක් තියෙනවා. අපි අවයව දෙක ලියමු. පීගම්මේ කිව් ඉදිරියෙන් ලියන්න අවයව එක. මේ පැහැදිලි කිරීමට මේම වචනයක් තියෙනවා ටිප්පණි ලිවීම කියලා. ඒ වචනේ හඳුන ගන්න. පැහැදිලි කිරීම මොකක්ද මේ කියලා ලියන එක. ටිප්පණි කියන වචනේ ඔක හඳුන්වන්න. මේ පීගම්මේ කිව් අවයව එක. පී මොකක්ද මේ අවයව දෙක. මම මේකේ අවයව කියලා කියන්න පුළුවන් කැටි. ඒ අවයව එක අවයව දෙක. දැන් පුතා කිව් ගන්න මෙන්න ගම්ම්‍ය වාක්‍යයක් තියෙනවා බී ගම්ම්‍ය කිව්. මේ බලන්න ඒ පූර්වාංගය ගම්ම්‍ය වාක්‍ය ඔන්න රීති මතක් කරගන්න. ගම්ම්‍ය වාක්‍යයක අපරාංගය වෙන් කරගන්න රීතියක් තියෙනවා. මොකක්ද රීතිය? අස්ති ප්‍රකාර රීතිය. ගම්ම්‍ය වාක්‍යයක අපරාංගය වෙන් කරගන්න රීතියක් තියෙනවා. අස්ති ප්‍රකාර රීතිය. මොකක්ද අන්න මතක් කරගන්න අස්ති ප්‍රකාර රීතිය අපි ඉගෙන ගත්ත රීතිය නැවත බලන්න අමතක කරනවා. ව්‍යුත්පන්න වේලයක් වශයෙන් ගම්ම්‍ය වාක්‍යයක් තියෙනකොට පූර්වාංගයක් වේලයක් වශයෙන් තියෙනකොට අපරාංගය ගන්න පුළුවන්. බලන්න මේ රීතිය මෙතෙන් දෙලා ගන්න පුළුවන් ආකාරය. ව්‍යුත්පන්නක වේලයක් වශයෙන් ගම්ම්‍ය වාක්‍යයක් තියෙනකොට එම ගම්ම්‍ය වාක්‍යයේ පූර්වාංගය තව වේලයක් වශයෙන් තියෙනකොට අපරාංගය වේලයක් වශයෙන් ගන්න පුළුවන්. මේ කියු ගත්තා. කියු ගත්තේ දෙකියු ගත්තේ කොහමද? ඉතින් අපි ගත්ත විදිහ ඉදිරියෙන් ලියනවා. කොහමද ගත්තේ? මේ දෙවෙනි පේලියේ පී ගම්ම්‍ය කියු වලටයි තුන්වෙනි පේලියේ පී වලටයි දැන් රීතිය මොකක්ද? අස්ති ප්‍රකාර රීතිය. අපි කෙටියෙන් සඳහන් කරන අස්ති ප්‍රකාර රීතිය. මෙන්න කොහමද කියු ගත්තේ? අපි දෙකට තුනට අස්ති ප්‍රකාර රීතිය. අවිස්තරාත්මකව දෙවෙනි පේලියේ පී ගම්ම්‍ය කියු වලටයි තුන්වෙනි පේලියේ පී වලටයි අස්ති ප්‍රකාරයෙන් දානවා කියු ගත්තේ. හරියට අරගෙන මේකනේ අස්ති ප්‍රකාර රීතිය කියලා කියන්නේ. මේ කියු ආවේ රීතියට යටත්ව. එහෙනම් මේ කියු ආවා. ඒකමනේ අරන් පෙන්නන්න ඕනේ. මේ පෙන්නවා නම් ඔප්පුනා දක්වන්න කපන්නේ. අනිත් පේලියේ මේ ආකාරයෙන් ගන්න. මෙන්න මේ තර්කයේ ඍජු ව්‍යුත්පන්න වලින් සාධනය කරන ලද ස්වරූපය. පීගම්මේ කියු නිෂේධනය කිව්වෙම නිසා නිෂේධන පී දක්වන්න නිෂේධන පී කවුරුත් දන්නවා පළවෙනි පේලියට යන්න. දෙවෙනි අවයව එක දෙවෙනි පේලිය අවයව එක යන්න. තුන්වෙනි පේලිය අවයව දෙක මේ අවයව නෙමෙයිදී හොඳට මතක තියාගන්න ඕන අවයවයක් ලියන්න පුළුවන්. ඉස්සරලා නිෂේධන කියු ලියලා මේක දෙවුව ලියන්නත් පුළුවන්. ඒ නීතියක් නෑ. හැබැයි වැදගත් වෙන්නේ අවයවේ ලියන තැන නෙවෙයි රීතිය ගන්න ඕන. මේ දෙක කොතන නිවත් කොහම නිවත් මේ දෙකට දාන්න වෙනවා. දැන් අපිට නාස්ති ප්‍රකාර රීතිය. මොකක්ද මතක් කරගන්න නාස්ති ප්‍රකාර රීතිය?
ව්‍යුත්පන්නක වේගයක් වශයෙන් ගම්ම්‍ය වාක්‍යයක් තියෙනකොට එම ගම්ම්‍ය වාක්‍ය අපරාංගයේ නිෂේධනයේ වේගයක් වශයෙන් තියෙනකොට පූර්වාංගයේ නිෂේධනය ගන්න පුළුවන්. ඒ බලන්න. ඒකෝන මේකට ගැලපෙන්නේ නැද්ද බලන්න මෙතන. ව්‍යුත්පන්න වේගයක් වශයෙන් ගම්ම්‍ය වාක්‍යයක් තියෙනකොට එම ගම්ම්‍ය වාක්‍ය අපරාංගයේ නිෂේධනයේ වේගයක් වශයෙන් තියෙනකොට පූර්වාංගයේ නිෂේධනය ගන්න පුළුවන්. නිෂේධන පීගත්තා 2ටයි 3ටයි නාස්ති ප්‍රකාර රීතිය කියන එක මම මේකේ නාස්ති ප්‍රකාර රීතිය මෙන්න අරගෙන ඉවරයි. දැන් මේ රීතිය සඳහන් කරද්දී දැන් ඔබ ඉගෙන ගන්නකොට විශේෂයෙන් මතක තියාගන්න ඕන සමහර කරු පුදු වෙනවා පන්තියේ දෙන කොහේ පිටවත් ලියා ගන්න. ඒක යන්නේ නෑ පන්තියේ පාසලේ පන්ති අරගෙන ඉන්නවා ළමයිගේ තරහන් බලලා ලියා ගන්නවා. මේ මොනවද අපුරවන්නත් බෑ ලියා ගන්න. අතිශයින් අසාර්ථකයි. ව්‍යුත්පන්න ඉගෙන ගන්න හොඳට මතක තියාගන්න. මෙයා ලියන්න අමන් තේරුම් ගන්න ලියා ගන්න ඕනේ. නැත්තම් නොලිය එකක් කමන්නේ. ඒක බොරුවක්. අමන් තේරුම් දැන් ඉතින් මම මෙන්න දැන් පැහැදිලිවට මම අහනවා මේ මම තේරුම් ගන්නවා කියන්නේ මෙන්න මේකයි. මොකක්ද මේ පීගම් කියු කියන්නේ? අවයව එක. මොකක්ද මේ නිෂේධන අවයව දෙක? කොහොමද මේ නිෂේධන පීගත් කියලා ඔබට කියන්න පුළුවන් නම් නිෂේධන පීගත්තේ දෙවෙනි පේලියටයි තුන්වෙනි පේලියටයි නාස්ති ප්‍රකාරය දාලා ඔබට කියන්න පුළුවන් නම් අන්න ඔබට ව්‍යුත්පන්න තේරුම්. මේක එක තමයි ඉස්සරහින් ලියන්නේ. හරි දැන් සමහර වෙලාවට මම මෙතන ලියන එක ඔබට පැහැදිලිව වගේ දැනෙන්න පුළුවන්. අයියෝ පැහැදිලිව ලියන්නවත් දැන් මොකක්ද වගේ ඔබට තරහක් ඇති කරගන්න එපා. උත්සාහ ගන්න මොකක්ද කරේ කියලා තේරුම් ගන්න. එතකොට තමයි Tamanට පාඩම තේරුණා වෙන්නේ. මේ ඒතකොට ව්‍යුත්පන්න ටිකක් දීර්ඝ වෙනවා. දැන් අපි මේ විදිහේ තර්කයක් ගැන පොඩ්ඩක් හිතන්න. මොන දැන් දක්වන්නවා. දැන් මොන ඔබ දන්න අපි ඔබ ව්‍යුත්පන්න ඉගෙන ගන්නේ පළවෙනි වතාවට කියලා මේ දකින්නේ. ඔබ දන්නවනේ මේ ඍජු ව්‍යුත්පන්න කියන්නේ මේ වාක්‍යෙ මෙතන අරන් පෙන්නන්න ඕනේ කියලා. කොහොමද ගන්නෙ? කොහෙන්ද ගන්නෙ? කොහෙන්ද ගන්නෙ? අවයවයෙන් ගන්නෙ. කොහොමද ගන්නෙ? දීර්ඝ දාලා ගන්නෙ. ඔන්න කොහෙන්ද අවයවයෙන් ගන්නෙ? ඉතින් අවයවයේ තියෙන තැනින් ගන්න ඕනේ. මේ කිව් ගම්ම්‍යාර කියලා මෙතන ලියලා අපිට ආර ගන්න පුළුවන්. ඕන අවයවයක් ඕන තැනක ලියන්න පුළුවන් නේ. ඒ නිසාම කිව් ගම්ම්‍යාර ලියනවා. ඔන්න මේක ලියන්න පුරාණ කොම එක වෙනස් කරලා මට හිතෙනවා කිව් ගම්ම්‍යාර කොමඩි. ඇයි මම කිව් ගම්ම්‍යාර මෙතනින් ගන්න වෙන කොහෙන්ද ගන්නෙ? තියෙන තැනින් ගන්න. මේ මෙතනින් ගන්න මේ ගම්ම්‍ය වාක්‍යයක් පුතා මේ ගම්ම්‍ය වාක්‍යයක්. මේ පූර්වාංගයේ කිව් මේ කිව් ගම්ම්‍යාර කිව්. දැන් මේ අස්ති ප්‍රකාරයෙන් ආර ගන්න පුළුවන්. අස්ති ප්‍රකාරයෙන් ගම්ම්‍ය වාක්‍යයක අපරාංගයේ වෙන් කළ හැකි රීතිය කුමක්ද? අස්ති ප්‍රකාරයෙන්. අස්ති ප්‍රකාරයෙන් ආර ගන්න පුළුවන්. හරි එහෙනම් අස්ති ප්‍රකාරයෙන් ගන්න ඕන මොනවද? පූර්වාංගය. පූර්වාංග වාක්‍ය කිව්. දැන් අපි කිව් හොයන්න ඕන. කොයින්ද කිව් ගන්න? දැන් ආවය. මේ සංයෝජනේ කිව් ආවය මේක. ඔන්න දැන් තේරුම් ගන්න. සංයෝජන වාක්‍යයක් තියෙනවා. ඒක එක සංඝටකයක් කියව සංයෝජක වාක්‍යයේ සංඝටක කොටස් වෙන් කරන්න රීතියක් තියෙනවා. මෙන්න සරල කරනවා. කිව් එළිය මේ කරන්න පුළුවන්. දැන් අපිට කිව් එකනේ. ඕනම් කියන්න පුළුවන්. කිව් නේ ඕනේ. හරි කිව් මෙන්න එළියට ගත්තා. සංයෝජක කොටස් එළියට ගැනීමේ රීතිය සරල කිවි. කිව් එළියට ගත්තා. මොනවා කරලාද? සරල කරා. මෙන්න තුන්වෙනි පේලියට සරල කිරීමේ රීතිය දැම්මා. දැන් බලන්න දෙවෙනි පේලියේ කිව් ගම්ම්‍යාර තියෙනවා. හතරවෙනි පේලියේ කිව් තියෙනවා. ගම්ම්‍ය වාක්‍යයක් තියෙනකොට ඒ පූර්වාංගයේ තවත් පේලියක් වශයෙන් තියෙනකොට අපරාංගි ගන්න පුළුවන්. මෙන්න ගත්තා දෙවෙනි පේලියටයි හතරවෙනි පේලියටයි දෙවෙනි පේලියටයි හතරවෙනි පේලියටයි අස්ති ප්‍රකාර රීතිය දැම්මා. මෙන්න දාලා මේක ගත්තා. ඔන්න ඉවරයි. ඉවර නම් කපන්න කිව්වනේ. ඉවරයි. බලන්න දැන් මොකක්ද මේ වෙන්නේ එන්න රීතිය සම්බන්ධ වෙලා මේ ක්‍රියාවලිය දීර්ඝ වන ආකාරය. පීගම්ම්‍ය කිව් ගම්ම්‍යාර පී සංයෝජක එස් දාලා එම නිසා කිව් වියෝජකයේ සම්මතරව දීර්ඝ කරා. දැන් බලමු කලබල වෙන්න එපා. දීර්ඝ වුණාට. ඒ බලන්න දක්වන්නේ කිව් වියෝජකයේ එස් අන හොඳ කල්පනාවෙන් ආගන්න.
දැන් අපි කිව්වේ ඔය ටිකේ සදලා පෙන්නන්න ඕන. අවයවය P ගම්මේ කිව්ව අවයවය එක. අන්න දැන් මේ වෙලාවම අවයව ඕන අවයව ලියන්න පුළුවන් නිසා මම අවයවයන් ලියාගෙන යනවා. අවයව දෙක. P සංයෝජකයේ අවයව. කවුරු හරි දරුවේ කෙනෙක් P සංයෝජක ඉස්සෙල්ලා ලියන්න පුළුවන් කමක් නැහැ. දැන් මම මොකක්ද කරන්නේ? මම R වියෝජකයේ සදන්න. මම Q වියෝජකයේ සදන්න. විතර නිගමනය මම සංශෝධනය කරනවා. R වියෝජකයේ සදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් R වියෝජකයේ සංශෝධනය කරා. එතකොට Q වියෝජකයේ සදන්න ගියාම ඒක අවයවයක් අත්හැරලා ව්‍යුත්පන්න ගන්න පුළුවන්. ඒ නිසා මම මෙතනදී නිගමනය දක්වන්නේ R වියෝජකයේ S. දැන් මෙතනදී පුතා R අරගෙන මෙතනින් R ගන්න පුළුවන් මේ Q ගම්මියා කියන්නේ R එකේ ගන්න පුළුවන්. මොකක්ද රීති අස්තිත්ව ප්‍රකාරයේදී. ව්‍යුත්පන්න පේලියක් වශයෙන් ගම්ම්‍ය වාක්‍යයක් තියෙනකොට එම ගම්ම්‍ය වාක්‍යයේ පූර්වාංගය තවත් පේලියක් වශයෙන් තියෙනකොට අපරාංගය පේලියක් වශයෙන් ලියන්න පුළුවන්. ඒ අනුව ගන්න පුළුවන් අපිට R වියෝජක S. හදා ගන්න පුළුවන්. හදා ගන්න නම් R ගන්න එපා. Q ගම්ම්‍ය අරගෙන Q තියෙන්න ඕනේ. P ගම්ම්‍ය Q කියන තැන Q එකට ගන්න පුළුවන් අස්තිත්ව ප්‍රකාරයේ රීතියේ. එහෙනම් P අවශ්‍යයි නේකට මේ තියෙන්නේ P සංයෝජකයේ S බලන්න ඕනේ. හතරවෙනි පේලිය සරල කරා. හතර සරල. දැන් බලන්න දෙවෙනි පේලියටයි පස්වෙනි පේලියටයි අස්මේ P ගම්මි කූපේ ගම්මි වාක්‍යයක් තියෙනකොට පූර්වාංගයේ පේලියක් වශයෙන් තියෙනකොට අපරාංගි ගන්න පුළුවන්. දෙවෙනි පේලියටයි පස්වෙනි පේලියටයි අස්තිත්ව ප්‍රකාර රීතිය. දැන් මොකද වෙන්නේ බලන්න. තුන්වෙනි පේලියේ Q ගම්මියා. හයවෙනි පේලියේ Q. ගම්ම්‍ය වාක්‍යයේ තියෙන අපූර්වාංගික නැවතත් අස්තිත්ව ප්‍රකාර රීතිය. තුනටයි හයටයි. 3 6 අස්තිත්ව ප්‍රකාර රීතිය. දැන් බලන්න R වියෝජකයේ අවශ්‍ය වුණාද වැදගත් වෙනවා. වියෝජක වාක්‍යයක් හදාගන්න ඕන. ව්‍යුත්පන්න පේලියක් වශයෙන් පවතින සංකේතනයේ වාක්‍යයකට වෙනත් ඕනෑම සංකේතනයේ වාක්‍යයක එකතු කොට වියෝජක වාක්‍යයක් සෑදීමට පුළුවන්. මේ බලන්න මේ රීතිය ඉගෙන ගත්තා. ආයෙත් රීති බලන්න පැහැදිලි නම් නැවත මේ වීඩියෝ බලන්න. මෙන්න P වියෝජක. මෙතන R තියෙනවා. R වියෝජකයේ අවශ්‍යයි. තියෙන R ලිව්වා. වියෝජකයේ දැම්මා. අවශ්‍ය වාක්‍ය එකතු කරා. අවශ්‍ය වාක්‍යය මෙන්න ලිව්වා. කෙසේද? හත්වෙනි පේලියට ආකලනය කිරීමේ රීතිය දාලා තමයි R වියෝජකයේ ගත්තේ. මෙන්න ගත්තා. මේ ඒකමාව ඉවරයි. ඔන්න කපුව. දැන් මේ ඍජු ව්‍යුත්පන්නයන් ගණන් කළ යුත්තේ භාවිතා කළ යුතු ස්වරූපය. මේවා තවත් විවිධ ස්වරූපයේ ව්‍යුත්පන්නයන් අපිට පුළුවනි භාවිතා කරන්න ඉගෙන ගන්න. හරි. ඍජු ව්‍යුත්පන්න යටතේ මෙන්න තව එකක් මම කියනවා. P ගම්ම්‍ය Q R ගම්ම්‍ය S නිෂේධන Q සංයෝජක නිෂේධන S නිෂේධන Q සංයෝජක නිෂේධන S. එම නිසා නිෂේධන P සංයෝජකය නිෂේධන R කියන ව්‍යුත්පන්නය දැන් අපි ඍජු ක්‍රමයට හදන්න යනවා. දක්වන්න නිෂේධන P සංයෝජක නිෂේධන R නිගමනය ලියන්න. දැන් අවයව ගමු. P ගම්ම්‍ය Q අවයව 1. ආලසෙන් මේ ලියලා අවයව ලියලා සරල රීති දාන්න පුළුවන්. ඒකත් ක්‍රමයක් මේවත් පුළුවන්. මම මේව කරන්නම් අවයව 2. මෙන්න අවයව 3ක් ලියනවා. අවයව ටික ලියලා ඉවරයි. ලියලම රීති දාන්න යනවා මම එතනදී. ඒක අනිත් මේ 1 2 3 කියලා පිළිවෙලට ලියන්න කියලා නීති නැහැ. ඒක මතක තියාගන්න. දැන් මොකද අපිට පුළුවන් මෙන්න මේ සංයෝජක වාක්‍යය මේ බලන්න සරල කරන්න පුළුවන්. නිෂේධන කිව්ව එළියට ගන්න. ඉස්සරහට ලියන්න අපර සරල කියලා. නිෂේධනයේ එළියට ගන්න. ලියන්නේ අපර සරල කියලා. දැන් මේ බලන්න P ගම්ම්‍ය Q දෙවෙනි පේලිය. මේ බලන්න පස්වෙනි පේලිය නිෂේධන Q.
ගම්‍ය වාක්‍යයක් පේනවා නේද? අපරාංගයේ නිෂේධනේ පේනවා නේද පස්වෙනි පේළියේ? ගම්‍ය වාක්‍යයක් පේනකොට අපරාංගයේ නිෂේධනේ තියෙනකොට ගන්න පුළුවන් මොකද්ද? පූර්වාංගයේ නිෂේධනේ. නාස්ති ප්‍රකාර වේතිය. දෙවෙනි පේළියටයි පස්වෙනි පේළියටයි නාස්ති ප්‍රකාර වේතිය දැම්මා. දෙවෙනි පේළියටයි පස්වෙනි පේළියටයි නාස්ති ප්‍රකාර වේතිය. ඊළඟ පුතාලා බලන්න. ආර්ගම්‍ය තුන්වෙනි පේළිය. හයවෙනි පේළිය බලන්න නිෂේධනේ. ගම්‍ය වාක්‍යයක් තියෙනවා. අපරාංගයේ නිෂේධනේ තියෙනවා. පූර්වාංගයේ නිෂේධනේ එළියට මෙන්න ගන්නවා. මොකක්ද? තුන්වෙනි පේළියටයි හයවෙනි පේළියටයි නාස්ති ප්‍රකාර වේතිය දැන් නැති බලන්න. දැන් පුතාලා මෙන්න අවසාන පේළිය එනවා. මොකක්ද? නිෂේධන පී සංයෝජක නිෂේධන ආර්. හත්වෙනි පේළියේ නිෂේධන පී තියෙනවා. අටවෙනි පේළියේ නිෂේධන ආර් තියෙනවා. එකතු කරන්න නිෂේධන පී සංයෝජක නිෂේධන ආර් මොකක්ද? ව්‍යුත්පන්නක පේළින් වශයෙන් පවතින සංකේතමය වාක්‍යයන් දෙකක් එකතු කොට සංයෝජක වාක්‍යයක් සෑදීමට පුළුවන්. මෙන්න හත්වෙනි පේළියටයි අටවෙනි පේළියටයි දැම්මා ආබද්ධ කිරීමේ රීතිය දාලා සංයෝජක වාක්‍ය හදාගත්තා මෙන්න. දැන් අවශ්‍ය වාක්‍ය ආවා ඍජු ක්‍රමයට මෙන්න අපි ඉවර කරා. මේ ආකාරයෙන් ව්‍යුත්පන්න භාවිතය කරන්න පුළුවන් මේ පැහැදිලි කිරීම කර ඍජු ව්‍යුත්පන්න භාවිතයට ආදාළව. ඔබට පුළුවන් නැවත මේ අල්ලා ඒ රීතියෙන් තහවුරු කරගන්න. ඒ අනතුරුව ඒ රීතියෙන් විවිධ අවස්ථාවන්ට අදාළ කරලා ව්‍යුත්පන්න සාධනය කිරීමේ අවස්ථාව ඔබට ලබා ගන්න පුළුවනි. මෙය මූලික වශයෙන් අපි දීර්ඝ වශයෙන් ව්‍යුත්පන්න සාධනය කරන්න මේ වගේ වැඩසටහනකදී අපිට අපහසුයි කාලයට අනුව. නමුත් මූලික වශයෙන් මූලික ස්වරූපයන් මේ හඳුන්වා දෙන්නේ. මේ ස්වරූපයන් ඔබට දිගට භාවිතා කරන්නයි තියෙන්නේ. ඒ භාවිතා කිරීම තුළින් අවස්ථාව ලැබෙනවා තවදුරටත් සාර්ථකව මේ පාඩම ඉස්සරහට ගෙනියන්න. දැන් ඍජු ව්‍යුත්පන්න පිළිබඳ අවබෝධයක් ලබා දීමයි අද දවසේ කරේ. ඉදිරි අවස්ථාවක ව්‍යුත්පන්න ක්‍රම තියෙනවා. වක්‍ර ව්‍යුත්පන්න, අසම්භාව්‍ය ව්‍යුත්පන්න. එම කරුණු ඇතුළත් වූ පාඩමකින් ඉදිරියේදී හමු වීමට බලාපොරොත්තු වෙනවා.